Hi gentlemen, welcome. අද අපි කතා කරන්නේ Elephant House ගැන. එහෙම නැත්නම් CCS Ceylon Coal Stores ගැන. ඇත්තටම 1866 පටන් ගත්ත සමාගමක් ලොකු කීර්ති නාමයක් තියෙන සමාගමක්. සමාගමක් විදියට මම කීප වතාවක්ම ෂෙයාර්ස් අරගෙන විකුණපු සමාගමක්. ෂෙයාර් ප්‍රයිසස් අකණ්ඩව ඉහළ ගිය සමාගමක් සාපේක්ෂව බැලුවොත් එහෙම අවුරුදු අපි කියමු අවුරුදු 5කට කලින් රුපියල් 300 200 ගණන් වලට තිබ්බ ෂෙයාර් ප්‍රයිස් එක රුපියල් 800 ලෙවල් එකට ආපු සමාගමක්. ඇත්තටම මේ ක්වාටර් එකේ ලොස් එකක් පෝස්ට් කළාද 125ක ලොස් එකක් අනපේක්ෂිතයි. ඇයි ඒ? සාමාන්‍ය සමාගම අප්‍රේල් 1 වෙනිදා ඉඳන් ජූනි 30 වෙනිදා වෙන කාර්තුව සඳහා සාමාන්‍ය පළවෙනි කාර්තුව එක. මොකද මේ සමාගමේ 31 මාර්තු 31 අවසන් වෙන මූල්‍ය වර්ෂයක් තියෙන්නේ. අප්‍රේල් 1 පටන්ගෙන ජූනි 30 අවසන් වෙන පළවෙනි කාර්තුවේදී ගිය අවුරුද්දේ සමාගම බිලියන 16ක ටර්නෝවර් එකක් එහෙම සේල්ස් එකක් කරා. ඒ බිලියන 16 වෙනකොට මේ අවුරුද්දේ සමාගම බිලියන 12යි කියලා දින 125කින් විතර සේල්ස් එක ඩවුන් වෙලා තිනවා. ගිය අවුරුද්දේ මිලියන 450කට ආසන්න සුද්ධ ලාභයක් හොප සමාගම මේ අවුරුද්දේ මිලියන 350ක් විතර පාඩු කරගෙන තියෙනවා. එතකොට ඇයි මේකට මෙහෙම හේතුව වුනේ කියන එක තමයි වැදගත්ම දේ. ඇත්තටම සමාගමේ වැඩිම අයිතිය තියෙන්නේ අපි කවුරුත් දන්න ජෝන් කීස්ලට 170ක් අයිති. ෂෙයාර්ස් වලින් ගත්තොත් එහෙම ෂෙයාර්ස් මිලියන 67ක් වගේ ප්‍රමාණයක්. එතනින් එහාට ගියාට පස්සේ ෆොරින් ෂෙයාර් හෝල්ඩර්ස්ලට අයිති 100ට දෙවෙනි ෂෙයාර් හෝල්ඩර්ස් 10ක් අයිති. තුන්වෙනි ෂෙයාර් හෝල්ඩර්ස් 2ක් වගේ අයිති. කියන්නේ අයිතිය ගත්තොත් සමස්තය විතර කොටස් මිලියන 100ක් තියෙනවා. 67ක් විතර ජෝන් කීස්ලට අයිති කොටස් මිලියන. ඉතිරි මිලියන 10 දෙවෙනි ෂෙයාර් හෝල්ඩර්. තුන්වෙනි ෂෙයාර් හෝල්ඩර්ට GT Capital මට මතක ගන්න ඒ වගේ නමක් GF Capital. ඒ කම්පැනිට අයිති 100ට දෙකක්. කියන මිලියන 2ක් විතර වගේ. ඉතින් ඔහොමයි ෂෙයාර් හෝල්ඩර් සංයුතිය තියෙන්නේ. ඉතින් අකණ්ඩව මේ කටිය ෆොරින් ඉන්වෙස්ටර්ස්ලා මේක බයි කරලා තිබුණා. නමුත් දැන් තියෙන ප්‍රශ්නේ තමයි සමාගමක් විදිහට සමාය කොටසක සුද්ධ වත්කම් වගේ රුපියල් 160ක් 62ක් වගේ දැන් තියෙන්නේ. කලින් තිබ්බ 166ක් 67ක්. මොකද මේ ක්වාටර් එකේ ලොස් එකක් පෝස්ට් කරපු ලොස් එක රිටේන් අර්නින්ග්ස් වලින් ඇඩ්ජස්ට් වුණාම කොටසක වත්කම් අගය අඩු වෙනවා. ඒ නිසා ගියේ කොටසක වත්කම් අගය අඩු වෙලා තියෙන්නේ. ගිය ක්වාටර් එකට සාපේක්ෂව මේ ක්වාටර් එකේ සමහරට මාර්ච් 31st report එක ගන්න. මොකද බැලන්ස් ෂීට් එකේ වත්කම් අගය කියන්නේ මේ මොහොතේ වෙලාවට බලන දෙයක්. ඉතින් ඒකත් අඩු වෙලා. කෑෂ් ෆ්ලෝ එක ගත්තොත් එහෙම කෑෂ් ෆ්ලෝ එක බැංක් OD එකක් කරන් තිනවා බිලියන 8කට වැඩිය. බැංක් OD එකක් කරන් තිනවා. ඔයාලා ගිහින් බැලන්ස් ෂීට් එක බලන්න බැංක් OD එකක් කරනවා බිලියන 8ක් විතර. සාමාන්‍ය කෑෂ් ෆ්ලෝ එක ඉවර වෙලා තියෙන කෑෂ් ෆ්ලෝ එක 7.5 බිලියන් කෑෂ් ෂෝටේජ් එකක් තියෙනවා. නමුත් මම දන්නේ නැහැ කොහොම රුපියල් 8ක ලාභාංශයක් දුන්නද කියලා. සමහරට ලාභාංශයක් දෙන්න ඇති ෂෙයාර් ප්‍රයිස් එක පහත යන එක නවත්තන්න වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ජෝන් කීල්ස් එකට අමාරු කාලයක් නිසා එයාලට කෑෂ් ඉන්ෆියුෂන් එකක් කරගන්න ඕන හින්දා හැම දුන්නත් දන්නේ නැහැ. මොකද 70ක් අයිතිය තියෙන නිසා. ඒ කියන්නේ 2020 පළවෙනි ක්වාටර් එකට රුපියල් 8ක ලාභාංශයක් ඩික්ලෙයාර් කරා. ඊට පස්සේ 2019 මූල්‍ය වර්ෂ රුපියල් 12ක වගේ ලාභාංශයක්. 2018 මූල්‍ය වර්ෂයේදී රුපියල් 15ක වගේ ලාභාංශයක් දීලා තියෙනවා. සමාගමක සාමාන්‍ය කොටසක ඉපැයීම රුපියල් 20ක් EPS එක. earning per share එක රුපියල් 20ක් වගේ යනවා. නමුත් මම කැල්කියුලේට් කරලා මම එක්සිට් උනේ. මොකද ඇත්තට මේ ප්‍රයිස් එක වර්ධනයක් තිබුණා නම් වටිනවා. සාමාන්‍ය රුපියල් 20ක් කියන සාමාන්‍ය ෆුඩ් සෙක්ටර් එකේ ලෝකෙ 20 25 ලෙවල් එක යනවා අඩුයි. සෙක්ටර් PR එක උනත් එහෙම බැලුවා රුපියල් 500කට එහා මට වටින්නේ නැහැ කියන අදහසින් මම විකුණන්නේ. මට තිබුණේ ඒවා. හැබැයි ඊට පස්සේ මේකේ අකණ්ඩ ලාභාංශ දුන්නා. ඩිවිඩන්ඩ් යීල්ඩ් එක හොඳයි. මොකද සමාගමක් විදිහට සමාගම අවුරුදු 8ක් 10ක් ඉස්සරහට ගිහින් පිටිපස්සට ගිහින් ඔයාලා බැලුවොත් එහෙම මේ කාලේ මේ ෂෙයාර් එක තියාගෙන ඉන්න හරිම කම්මැලි. රුපියලයි රුපියල් 2යි ලාභාංශ දෙන්නේ. ඒ තරම් බිස්නස් එක්ස්පැන්ෂන්ස් වලට තියෙන ලාභය ප්‍රතිආයෝජනය කරලා රීඉන්වෙස්ට්මන්ට් රේට් එකක් කියලා තියෙනවා. ඒ කියන්නේ සමාගමේ ඉන්ටර්නල් ග්‍රෝත් එක වැඩි වුණා.
සමාගම ලාභය නැවත ආයෝජනය කරා. අලුත් machineries, factories, product development especially. මොකද elephant house කියන යටතේ ගත්තාම elephant house කියන එකේ විශේෂම ice cream සහ විවිධාකාර carbonated beverages මෙයාලගේ මාකට් එකේ තියෙන්නේ. Kiehl's outlets 100කට වැඩි Kiehl's outlets වලට ඩිරෙක්ට්ම මෙයාලා සප්ලයි කරනවා. ඊට අමතරව ලංකාව වටා බෙදා හරිනවා. හොඳ නෙට්වර්ක් එකක් තියෙනවා, ඩිස්ට්‍රිබියුෂන් නෙට්වර්ක් එකක් තියෙන, හොඳ මාජින් එකක් තියෙන ප්‍රොඩක්ට්ස්. එහෙම සෙල්ෆ් ලයිෆ් එකක් යම් කාලයකින් තියෙනවා. ඉතින් මේගාලේ ප්‍රොඩක්ට්ස් වලට හොඳ රෙගුලර් කස්ටමර් බේස් එකක් තියෙනවා. මේ නමින් මොනවා හැදුවත් විකුණන්න පුළුවන් කියන අදහස තියෙනවා. නමුත් කැල්කියුලේෂන් එකක් විතර ගත්තාම සුද්ධවත්කම් වගේ 160ක් විතර ඒ කාලේ ගාන තිබෙත් නෑ. earnings ගත්තාම සෙක්ටර් එකේ සෙක්ටර් එක ගත්තාම ෆුඩ් සෙක්ටර් එකේ 20 වගේ EPS එකක් එක්ක මේක රුපියල් 700 800 විකිනෙන එක සාධාරණ නෑ. නමුත් සමහරට ඒ වෙලාවේ විකිනෙන්න ඇත්තේ මේන් ෂෙයා හෝල්ඩර්ස්ලා 3 දෙනාට වැඩි අයිතියක් මෙතන තියෙන කොටස් මිලියන් 100ක් තියෙන්නේ. ඒ හින්දා මේක විකුණා වෙන්න පුළුවන් අනාගතයේදී උපයා ගන්න පුළුවන් ලාභ වැඩි වෙයි කියන අදහසින්. මොකද විශේෂයෙන්ම මේ කට්ටිය කේටර් කරේ ටුවරිස්ට් හොටෙල්ස්, විශේෂයෙන්ම ෆොරිනර්ස්ලා මෙයාලගේ ප්‍රොඩක්ට්ස් කන්සියුම් කරා. ඊට පස්සේ එන්ටර්ටේන්මන්ට් සයිඩ් එකේ බෙවරේජස් ඒ පැත්ත හොඟක් ගියේ ඩේ ටු ඩේ කස්ටමර්ස්ලාට වැඩිය. බිස්නස් කස්ටමර්ස්ලාට ඒ හින්දා වෙන්නේ නැති මේ හොටෙල් සහ ඒ දේවල් ඔක්කොම COVID-19 ඉම්පැක්ට් එකත් එක්ක වහලා දාපු නිසා පැහැදිලිවම ඉස්කෝල වහලා දැම්ම, ඔෆිසර්ස් වහලා දැම්මා. ටවුන් වල මිනිස්සු ගැවසුනේ නැහැ. එතකොට මේ ප්‍රොඩක්ට්ස් කවුද කන්සියුම් කරන්නේ? ඒ නිසා මේ ඩ්‍රොප් එක ඇති වුණා කියයි. ඉතින් මේ ඩ්‍රොප් එක මේ අවුරුද්දේ අග වෙනකම්ම තියෙයි. ඉතින් ඒ තත්ත්වය තුළ ෂෙයා එක රුපියල් 600 උඩින් විකිනවා කියන එක හිතා ගන්න අමාරුයි. නමුත් අපේ රටේ ආයෝජකයෝගේ දැනුම අඩු නිසා ඒ විදිහට විකිනෙන්න පුළුවනි. නමුත් පැහැදිලිවම අවුරුදු දෙකක් තුනක් අනාගතයට බැලුවොත් ෂෙයා එක ගැන මගේ ගැටලුවක් නැහැ. නමුත් ෂෝට් ටර්ම් මේකේ ගැටලුවක් තියෙනවා. මගේ පළවෙනි වීඩියෝ එක ෆුඩ් කම්පැනි එකක් මම ගත්තා කියලා කිව්වම COVID-19 ඉම්පැක්ට් එකේ රේණුකා ඇග්‍රි ෆුඩ්ස් රුපියල් 2කට අඩුවෙන්. ඒතකොට ඒකෙදි යම් විශේෂ දේවල් මම දැකපු නිසා ඒක ගත්තා. ඒවා ඇට්‍රැක්ටිව් එලිෆන්ට් හවුස් එක සාපේක්ෂව. එකම දේ කටක ඩිවිඩන්ඩ් පොලිසි එක ටිකක් මයි. නමුත් යම් මට්ටමකින් මේ මිල එක්ක බලනකොට අනාගතයේදී යම් ඩිවිඩන්ඩ් එකක් දෙන්න පුළුවන්. ඒ විදිහට කතා කරන්නත් පුළුවන් කම්පැනි එක ගැන. ඉතින් දැන් පැහැදිලිවම ඉම්පැක්ට් එක අපිට පැහැදිලි මේ ඉම්පැක්ට් එක මත 125ක් වගේ ඩ්‍රොප් එකක් ඇති වුණා. සාමාන්‍ය සමාගම කියන්නේ 16 බිලියන් මාස 3කට ටර්නෝවර් එකක් හොයනවා කියන සමාගම ලේසියම බිලියන 70ක ටර්නෝවර් එකක් හොයන සමාගමක්. බිලියන 70ක් ප්‍රොෆිට් හොයන්නේ නම් 1.2 1.5 බිලියන් ඒ වගේ 2 බිලියන් වලට වගේ ප්‍රොෆිට් හොයන්න පුළුවන්. නමුත් බිලියන 70ක් 60ක් 70ක් හොයන ලොකු සේල් එකක් මේන්ටේන් කරගෙන යන බිස්නස් එකක්. ඉතින් අතහැරලා දාන්න බැරි බිස්නස් එකක්. නමුත් මේ ප්‍රයිස් එකට මිලදී ගැනීම ගැන මගේ පොසිටිව් කමෙන්ට් එකක් නැහැ මෙතන. මගෙන් මේ ගැන ආසම පුද්ගලයෙක් නිතර මගෙන් අහනවා මේක ගන්න, මේක 18යි කියනවා, 18යිද එහෙම කියලා. එහෙම යන්නේ නැහැ. ඉතින් කම්පැනියක් එහෙම යන්න විදියක් නැහැ. එතන ඒ දේ අපි අවබෝධ කරගන්න. අපි කවදාවත් ෂෙයාර්ස් වලට ආදරය කරන්න හොඳ නැහැ. හැබැයි මම මේ හැමදාමත් කියනවා වගේ ෆුඩ් රිලේටඩ් බිස්නස්. දැන් මේ බිස්නස් එක 1866 දී පටන් ගත්ත එකක්. අද වෙනකම් පටන් අරන් පස්සේ කාලේ කොටස් වල ලයිස්ට් ගත වුණා වෙන්න පුළුවන්. අද වෙනකම් පටන් අරන් ඇවිල්ලා ලාභය කොයි දැන් මයත කානුව ලාභය හෙව්වේ යම් ප්‍රමාණයක් ඒ ලාභාංශ විදිහටම ගෙවලා තියෙනවා. ලාභාංශ විදිහටම ගෙවලා තියෙනවා. ඩිවිඩන්ඩ් පේ අවුට් රේෂියෝ එක හුඟක් ඉහළින් තියෙනවා. ඒ පැත්තෙන් හරි. නමුත් රුපියල් 600ක් ගිහින් වියදම් කරලා රුපියල් 15ක් රුපියල් 10ක් ලාභ හෙව්වා කියලා ඇති ඩිවිඩන්ඩ් යීල්ඩ් එක මොකද්ද? ඇති ඩිවිඩන්ඩ් යීල්ඩ් එකක් නැහැ. මොකද මේක ලංකාවේ මාකට් එකේ හැටියට මේ සේල්ස් වොලියුම් එක ඩබල් වෙන්න මේ යන ට්‍රෙන්ඩ් එකත් එක කොහොමත් කාලයක් යනවා. ඊට අමතරව මේ මාජින්ස් මේන්ටේන් කරන්න, ප්‍රොෆිට් මාජින් මේන්ටේන් කරන්න දැන් අමාරු කාලයක් තියෙන්නේ. ඊට අමතරව COVID-19 වගේ ඉම්පැක්ට් එකක් එක සීතල දියර වර්ග, කෑම වර්ග වලට නෙගටිව් ඉම්පැක්ට් එකක් ආවා. ඒවත් මේවට බලපාන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ හැම දෙයක්ම දැන් මේකට සමහර ප්‍රොඩක්ට්ස් එක්ස්පෝර්ට් පවා කරලා තියෙනවා නැත්තේ නෑ. ඉතින් මේ දේවල් ඔක්කොම වලට නිසා මේ ඩික්ලයින් ට්‍රෙන්ඩ් එක එන්න ඇති කියලා මම විශ්වාස කරනවා.
ඉතින් කොටස් හිමියෙක් වෙන්න මේ වෙලාව සුදුසු නෑ 600 ගණන් උඩින් රුපියල් 400 500 ලෙවල් එක හොඳයි. දැන් Nestle රුපියල් 2000 ගණන් තිබෙ 1600 1400 1300 මගෙන් අහනවා ගන්දද Nestle මම කෝ Nestle ගන්න එපා මේකේ එක්ස්පැන්ෂන් එකක් නෑ මේ කම්පැනි එකේ ලංකාව තුල. ඉතින් මේකේ ප්‍රයිස් එක මට වටින්නේ මෙන්න මෙච්චරයි කියලා මම අංක 4 අංක 3කට දුන්නාම ඊට පස්සේ ඇහුවෙත් නැහැ මේ මොකද එයාගාව යම්කිසි ෆෝල්ඩින් එකක් තියෙන හින්දා එයා අප්සෙට් යන්නේ නැති. ඒ නිසා අපි කවදාවත් සෙයා එකක් ගන්නකොට හැංගීම් වලට වහල් වෙන්න හොඳ නැහැ. දැන් ජෝන් කීල්ස්ලා ගත්තොත් එහෙම ජෝන් කීල්ස්ලාට හෝටල් වලිනුත් බිලියන ගාණක් පාඩුයි. දැන් මේ වගේ හොඳ ජෝන් කීල්ස්ලාට හොඳ ප්‍රොෆිට් එකක් කන්ට්‍රිබියුට් කරන සිලෝන් කෝල් ස්ටෝර්ස්ලා ගිනුත් පාඩුයි. එතනින් හරියට යුනියන් ඇෂුරන්ස් වගේවත් පර්ෆෝම් වෙන්නේ නැහැ. ඉතින් එතකොට ජෝන් කීල්ස්ලා කොහොම හිට් එකක් තියෙන්න ඕනේ. ඉතින් දැන් එන ක්වාටර් එකේදී ජෝන් කීල්ස් හිට් එක සමහරට 5 බිලියන් 4-5 බිලියන් ලොස් වෙන්නත් පුළුවන්. අපිට එහෙම කියන්න බෑ. ඒ නිසා අපි හැම විටම ඇනලයිසර් කෙනෙක් වෙන්න ඕන. හොඳ ඇනලයිසර් කෙනෙක් වුණාම අපිට ඔපචුනිටිස් ඕන තරම් තියෙනවා. මොකද මේක කම්පැනි අපිට සයිසබල් මාකට් එකක් නේ කම්පැනිස් 300ක් විතර තියෙනවා. මේ 300න් 180ක් අපල හැරියත් එහෙට මෙහෙට ගිය හොඳ සමාගම් තියෙනවා. ඒ කියන්නේ ඒ ගියේම සේල්ස් වැඩිවීම, ප්‍රොෆිටබිලිටි එක වැඩිවීම, එතනින් එහාට ඊපස්සේ cost of sales අඩුවීම, profit margin එක වැඩිවීම, customer base එක වැඩිවීම, dividend දීම වැඩිවීම, හොඳ cash flow එකක් හදාගෙන මේ වගේ දේවල් මතයි මේවා වැඩි වුණේ. ඒ නිසා මේ ආකාරයෙන් ආයෝජකයෙක් විදිහට හිතපුවාම Taman ගාව තිබුණත් ඒ සයායක අතහැරලා දාන්න බය වෙන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් කාලෙන් කාලට සමාගමක් අපිට වටිනවා වෙනවා අපිට වටින්නේ නැති වෙනවා. ඒ දෙකම වෙනවා. ඒතකොට වටිනකොට ගන්නවා නොවටිනකොට විකුණනවා ඉතින්. එහෙම නැත්නම් ඉතින් මේක කරන්න අපිට බෑ. නැත්නම් අපිට ලාභ ගන්න වෙන්නේ නැහැ කවදාවත්. ඒ නිසා මේ දේවල් හොඳට මතක තියාගන්න. ඉතින් මගෙන් අහපු ප්‍රශ්න වලට මම උත්තර දෙනවා. මේ එලිෆන්ට් හවුස් ගැන අහපු එකක්. මට තව හරියට ලිස්ට් එක බැලුවොත් එහෙම වීඩියෝස් තියෙනවා 60කට වැඩි කරන්න. මගේ කාලයත් එක්ක ඒව අමාරුයි. නමුත් අපි අතිසාර්ථක විදිහට 7000කට සබ්ස්ක්‍රයිබර්ස්ලා දැන් මේ ලං වෙමින් යනවා 7000කට සබ්ස්ක්‍රයිබර්ස්ලා. ඒක අපේ හොඳ අචීව්මන්ට් එකක්. විශේෂයෙන්ම ලංකාව වගේ රටක අපි ආයෝජනය ගැන මෙහෙම උනන්දුවක් දක්වන පිරිසක් හිටියා කියලා හිතනවා නම් මම මේක මීට කලින් උනත් පටන් ගන්න තිබුණා. අපිට ඕන කාර්යය අපිට උදව් කරන්න දැනුම ගන්න කවුරුත් හිටියේ නැහැ. මම කියන්නේ දැනුම අතින් අපි පෞද්ගලිකව අපි පරිපූර්ණ නැහැ. නමුත් මම කියන්නේ පැහැදිලිවම අපිට දැන් අලුත් අයට උදව් කරන්න අවස්ථාවක් හම්බෙලා තියෙනවා. ඒ නිසා එයාලා මේ පිළිබඳ උනන්දු වෙයි කියලා හිතනවා. Thank you very much for watching. Have a nice day.